මම දකිනවා අද ගොඩාක් අය බුද්ධ දර්ශනයේ විදිහට කරන්නේ තේරුම් ගන්න බෞද්ධ සංස්කෘතික කටයුත්ත බුද්ධ දර්ශනය. මේ අතරින් කුසලයක් කරන්නේ කීයෙන් කී පංගුවද කියන කාරණේ. මම මීට දින කිහිපයකට පෙර ඔබට ප්‍රශ්නයක් යොමු කරලා තිබ්බා. මොකද්ද ප්‍රශ්නේ මේ කුසලයක් හෝ අකුසලයක් සම්පූර්ණ වෙන්න බලපාන ප්‍රධාන කාරණේ කුමක්ද කියන දේ. අකුසලයක් වෙන්නේ කුමන කාරණයක් මත පදනම් වෙලාද කියන දේ. මේ අවබෝධය අතර මේ කාරණය ඔබට ස්වාධීනව හඳුනා ගන්න පුළුවන් වුණා නම් ඔබ බොහොම ධම්ම මාර්ගයේ හොඳ තැනක ඉන්නවා. හොඳ තැනක ඉන්නවා කියලා කියන්නට පුළුවන්. එසේ නොවුණු අය මේ දේ දැනගැනීමේ ප්‍රමාණවත් වෙන්නේ නැහැ. මේක අවබෝධයේ ප්‍රතිඵලයක්. විටින් විට මෙවැනි ප්‍රශ්න අහන්නේ ඒ ප්‍රශ්නෙට ඔබට හරියට පිළිතුරක් දෙන්න පුළුවන් වුණොත් ඔබ අවබෝධයෙන් හොඳ තැනක ඉන්නවා. මොකද මේ අවබෝධය තමයි ක්‍රියාවකට පෙරලෙන්නේ. අවබෝධය නැත්නම් ක්‍රියාවකට පෙරලෙන්නේ නැහැ. පින්වත්නි මේ ධර්ම මාර්ගයේදී නිවන් දකින්න යන ගමනේදී ඔබ නැති කරන්න ඕනේ කවුද? නැති කරන්න ඕනේ මොකක්ද කියලා අහුවොත් අර ඔළුවට දාගත්ත වචන තියෙනවා. මෝහය කියයි, රාගය කියයි, ද්වේෂය කියයි, කෙලෙස් කියලා කියයි, තණ්හාව කියලා කියයි. තියෙන වචන ඔක්කොම කියයි. තියෙන ගල් ඔක්කොම ගහන මොකක් හරි වදීනේ කියලා. නමුත් පින්වත් මේ අවබෝධය තුලින් යන ගමනේදී ඔබට දැනුම හලන්න සිද්ධ වෙනවා. දැනුම තියාගෙන අවබෝධය දැහැගන්න බෑ. අහුවෙන්නේ දැනුම. දැනුම වෙයි මේ ගමනට ඕනේ. ඒ දැනුම ඕනේ මේ ගමනට ආරම්භයට. ආරම්භයට ඕනේ. එතනින් එහාට යද්දී ඔබ දැනුම තිබුණට කමක් නැහැ. දැනුමත් එක්ක පැටලෙන්න එපා. අවබෝධය මොකක්ද කියන දේ. මම අර වැඩසටහන මේ හෙට බ්‍රහස්පතින්දා එහෙම කීප දෙනෙකුට ධර්ම අවබෝධයන් කතා කරන්න දෙනවා. මම අවධාරණය කරලා කියන දෙයක් එයාට මම වෙනම කතා කරනවා. ඔබ වැරදුනත් කමක් නැහැ. ඔබට ප්‍රායෝගික ඔබ තුල පහළ වුණා වූ අවබෝධය ඔබට ස්පර්ශ වුණු දේ කියන්න. වැරදි හරි කමන්නේ කියන්න. මොකද ඒ දේ අන් සියල්ලට වඩා වටිනවා. අවබෝධයට තමයි පුළුවන් වෙන්නේ පුද්ගලයෙක් වෙනස් කරන්න. මම මේ කතා කරන දේ ඔබට ඇහෙනවා. ඔබ අහගන්නවා. නමුත් මේන් වෙනස් විය හැකි සම්භාවිතාවයේ 100%කටත් වැඩි අඩු ප්‍රමාණයක්. නමුත් පින්වත්නි ඔබට යම් ධර්මතාවයක් අවබෝධ වුණොත් ඒ අවබෝධයට පුළුවන් ඔබ 100%ක් වෙනස් කරන්න. අපි කියනවා නෛර්යානික ධර්මය කියලා. පණ තියෙන ධර්මය. පණ තියෙන ධර්මය. ඒ කියන්නේ අද ගොඩාක් ඔබ අහන දහමට පණ නැහැ. ඔබට තේරෙන දහමට පණ නැහැ. අද අතන මේ මම හිතන්නේ මම හිතනවා මේ මොහොතේ මම මේ කතා කරන්නේ දැනුමින් නෙවෙයි. මම මේ මොහොතේ දහම අවබෝධයෙන් දකිමින් පිරිමදිමින් කතා කරන්නේ. එතකොට මේ කතා කරන වචනවල පින්වත්නි එක්තරා ආකාරයකට පණ තියෙනවා. ඒක මම මේ විශ්වාසයෙන් කියන්නේ පණ තියෙනවා. ඒ විතරක් නෙවෙයි මේ මොහොතේ දේශනා කරද්දී ඒ පණ තියෙන දහමට පුළුවන් මාව පිරිසිදු කරන්න. ඒ වගේම තමයි අර 100ට එකක් වගේ ප්‍රමාණයක් හෝ අහගෙන ඉන්න ඇයට ඒ ප්‍රමාණයකට ඔබ පිරිසිදු කරන්නත් ඒ දහමට පුළුවන්. මොකද මම මතකයෙන් නෙවෙයි කතා කරන්නේ. මේ සජීවීව උපදින ධර්මය. ඒ වගේම තමයි පින්වත්නි ඔබටත් විදර්ශනාව තුලින් ඔබ තුල පහළවන ඒ ධර්මයට පුළුවන් ඔබව 100% වෙනස් කරන්න. 100% නිවැරදි කරවන්න. අකුසලයෙන් මුදවන්න. කුසලයේ උපාද කරන්න. ප්‍රඥාව ජනිත කරන්න.
ඒ අවබෝධයට පුළුවන්. මේ ධර්මයට කියනවා නෛර්යානික ධර්මය කියලා. පණ තියෙන ධර්ම. අපි අද අනිත්‍ය ගැන දන්නවා. හැබැයි අනිත්‍ය කියන ධර්ම මැරිච්ච ධර්මයක්. ඒ ධර්මයට ඔබට අනිත්‍ය කියන ඒ ධර්මතාවය සංවේදී කරන්න බෑ. ඔබට කරන්ට් එකක් වැදුනා වගේ දැනෙන්නේ නැහැ. අනිත්‍ය කිව්වහම ඔබට කරන්ට් එකක් වැදුනා වගේ වදින්න ඕන. ඒ වදින්නේ නැත්te. ඒ ධර්මයට පණ නැහැ. එහෙනම් පින්නත් ඔබට අනිත්‍ය කියන ධර්මතාවය අවබෝධ වුණොත් ස්පර්ශ වුණොත් ඒ ස්පර්ශයට පණ තියෙනවා ඔබව වෙනස් කරනවා. පින්වත්නි මම නිතර මේ භාවිතා කරන උදාහරණයක් තියෙනවා මේක කියන්න. අපි කොමඩ් එක්ක අපි වැසිකිලි ගියොත් එහෙම ඒ තියෙන අපි කියමු ඒ මල පහ අර කොමඩ් එකේ එක බටන් එකක් ප්‍රෙස් කරලා ඒ වතුරෙන් ඒක සුද්ධ කරලා යවන්න පුළුවන්. මම මේ උදාහරණ ගන්නෙත් ඔබට ඒක සංවේදී කරවන්න. දැනෙන්න. ඒ වගේ තමයි ඔබට ධර්මයක් අවබෝධ වුණොත්. ඒ අවබෝධයට පුළුවන් ඔබව සුද්ධ කරන්න. ඔබව පිරිසුදු කරවන්න. ඒ දේ හරියට අර කොමඩ් එකේ තිබුණු ඒ අසුචි ඒ ගලාගෙන එන වතුරෙන් එක සුද්ධ කරලා යවනවා වගේ. ඒක කරන්නේ වතුරෙන්. වතුර ඒ දේ කරනවා. වතුර ඒ දේ කරලා දානවා. ඒ වගේම ඔබ ධම්මං සරණං හරියට යන්න ඉගෙන ගන්නට ඕනේ. මේ ධහමට පුළුවන් මේ නෛර්යානික ධර්මයට පුළුවන් ඔබේ කුණු සුද්ධ කරලා දාන්න. හැබැයි මේ ධහම අවබෝධ කරගන්න දඟලන්නේ නැතිව අපි අපිව සුද්ධ කරගන්න දඟලනවා නම් ඒක හරියට මේ මුහුදු වෙරළේ මේ රැල්ලත් එක්ක සෙල්ලම් කරනවා වගේ වැඩක්. රැල්ලේ ඉන්නවා වගේ වැඩක්. එන රැල්ලටත් වැටෙන්න යනවා. රැල්ල එනකොටත් ආපහු වැටෙන්න යනවා. මේ රැලි දෙකටම අපි සෙලවි ඉන්නවා. කරපු දෙයක් නැහැ. ඒ නිසා පින්වත්නි අපමාදේන සම්පාදිත. අපමාදෝ සම්පාදනය කරන්න. මොනකද්ද මේ සම්පාදනය කරගන්න? ධර්මය, අවබෝධය. ධර්මය එන්නේ කොතනින්ද? අවබෝධයෙන් පින්නත්. අවබෝධය තුලින් තමයි ධර්මය හටගන්නේ. එතකොට මේ ධර්මයේ දේශනා කරන්න බැරිද? පුළුවන්. දැන් මම මේ දේශනා කරන්නේ ධර්මයේද? මේක පින්වත්නි ධර්මයක් වෙන්නේ මට. මගේ කටින් පිට වෙන්නේ වචන. වචන තුල අර්ථය තියෙනවා. ශ්‍රාවකයා ශ්‍රවණය කරන්න බුද්ධියෙන් ශ්‍රවණය කළොත් බුද්ධියෙන් ශ්‍රවණය කරන්නාට අපි කියන බුද්ධ ශ්‍රාවකයා කියලා කියනවා. බුද්ධියෙන් ශ්‍රවණය කරන්නාට තමයි බුද්ධ ශ්‍රාවකයා කියලා කියන්නේ. එහෙම නැතුව කනින් ශ්‍රවණය කරන්නට නෙවෙයි. කනින් ශ්‍රවණය කරොත් මොකක්ද ඇහෙන්නේ? ශබ්දයක් ඇහෙන්නේ. ශබ්දය තුල භාෂාවක් තියෙනවා. භාෂාව තුල අර්ථයක් තියෙනවා. ඔබට ධහම එන්නේ නැහැ. තවත් වචන සෙට් එකක් වචන ගොඩක් තමයි ඔබට ඇහෙන්නේ. එහෙනම් මේ මොහොතේ මේක ධහමක් වෙන්නේ පළමුව මට. ඒ ධහම මම ස්පර්ශ කරමින් ඔබට භාෂාවක් තුලින් අර්ථයක් තුලින් මම දෙනවා පණිවිඩයක්. ඒ ධහම ඔබ බුද්ධියෙන් ශ්‍රවණය කළොත් බුද්ධියෙන් ශ්‍රවණය කරන්නට බුද්ධ ශ්‍රාවකයා කියලා කියනවා. බුද්ධියෙන් ශ්‍රවණය කළොත් ඔබටත් පින්වත්නි ධර්මයේ හම්බ වෙනවා. ඒකට ධර්මයේ කොහෙද පහළ වෙන්නේ? තමා තුල. ඒ නිසා මේවා පින්වත්නි දහමක් වෙනවද නොවෙනවද කියන දේ මම දන්නේ නැහැ. ඔබට පුළුවන් ද මේ දහමක් කරගන්න? එහෙම වුණොත් පින්වත්නි හොඳයි. එහෙම නැත්නම් වචන ගොඩක්, එහෙම නැත්නම් අර්ථ ගොඩක් තමයි ඔබට ඇහිලා තියෙන්නේ. කොහෙද? කනට. මං කනට නෙවෙයි දේශනා කරලා තියෙන්නේ. මං කනට නෙවෙයි දේශනා කරන්නේ. ඔබේ බුද්ධියට. පින්වත්නි මම අද ලොකු කරුණු කාරණා ගොඩක් මට කියන්න තියෙනවා. දවස් ගානකින් කතා කරන්නත් බැරි වුණා. පින්වත්නි ඔබ බුද්ධියෙන් ශ්‍රවණය කරනකොට අන්න එතන ධර්මයේ උපදිනවා. එතනයි ධර්මයේ උපදින්නේ. එහෙනම් දහම ඉපදුනේ කොතනද? තමන් තුල, තමන් ගාව. එහෙනම්
මේ ඉන්න එක් අයට ඒ ධර්මතාවයන් බුද්ධිය ශ්‍රවණය කරනකොට උපදිනවා. ඒ නිසා අප බුද්ධ ශ්‍රාවකයෙක් වෙන්න බුද්ධිය ශ්‍රවණය කරන කෙනෙක් බවට පත් වෙන්න. ඒට සිහිය ඕන වෙනවා. සිහිය පිහිටවාගෙන තමා දෙස බලමින් ශ්‍රවණය කරන්න. සිහිය පිහිටවාගෙන තමා දෙස බලමින් ශ්‍රවණය කරන්න. එතකොට ධර්මය උපදිනවා. සරලව කිව්වොත් ඒ ආකාරයෙන් සිද්ධ. පින්නත් මම ඉස්සෙල්ලා කිව්වා මේ නැති කරන්න ඕනේ මොකද්ද කියලා ඇහුවොත් වචන ගොඩාක් කියයි කියලා. හැබැයි පින්නත් අවබෝධයට ගියොත් ඔබට ওই වචන මුකුත් අහුවෙන්නේ නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේට මේ ධම ස්පර්ශ වුණාට පස්සේ උන්වහන්සේ දේශනා කරන්න මේ පණිවිඩය දෙන්න විවිධ වචන පාවිච්චි කරා. අපි අද වචන අල්ලගෙන ඉන්නවා. හැබැයි මේ වචන තුලින් දුන්නු පණිවිඩය නැහැ. තේරුණාද? වචනය තුලින් දුන්නු පණිවිඩය නැහැ. අනිත්‍ය කියලා වචනයක් දන්නවා. අනිත්‍ය කියන වචනේ තේරුමක් දන්නවා. හැබැයි ඒ වචනය සහ ඒ තේරුම තුලින් දුන්නු පණිවිඩය අපට දැනිලා නැහැ. අපට ස්පර්ශ වෙලා නැහැ. පොඩක් හිතන්න ඔබේ සබ්බ සකල සේරම විනාශ වෙලා ගියොත් ඔබට hina වෙලා ඉන්න පුළුවන්. ඔබේ අඹදරුවෝ මේ මොහොතේ මැරිලා ගියොත් ඔබට සතුටින් ඉන්න පුළුවන්. ඔබේ අම්මා තාත්තා මේ මොහොතේ නැති වෙලා ගියොත් ඔබට සතුටින් ඉන්න පුළුවන්. පින්වත්නි, ඔබට සතුටින් ඉන්න පුළුවන් නම් ඔබට අනිත්‍ය ධර්මයේ අවබෝධ වෙලා තියෙනවා, තේරලා තියෙනවා. එහෙම නැත්නම් ඔබට අනිත්‍ය ධර්මයේ තේරලා නැහැ. අනිත්‍ය කියන වචනයක් දැනගෙන ඉන්නවා, එහි තේරුම දැනගෙන ඉන්නවා එච්චරයි. ඒදී ස්පර්ශ වුණා නම් ඒ ධර්මය නෛර්යානික ධර්මයක් වුණා නම්, පණ තියෙන ධර්මයක් වුණා නම් අනේ පින්වත්නි ඔබට මොනවා වුණත් මුකුත් වෙන්නේ නැහැ. මම මේ පින්වේ අර වචන වලින් එහාට කියපු ධර්මතාවයයි. ඒ ධර්මතාවය ස්පර්ශුණුත් එක්තරා ආකාරයකට කරන්ට් එකක් වැදුනා වගේ තමයි. ලොකු බලයක් ශක්තියක් ඇති වෙනවා. සිතුවිලි ශක්තියින් කර්ම ශක්තියින් වෙනස් වෙනවා ඒ ධර්මයේ තියෙන ශක්තියට. මම ඒ පිළිබඳව ලොකු පැහැදිලි කිරීමක් කරන්න යන්නේ නැහැ. නමුත් මේවා මේ ආකාරයේ දේශනාවල් කරනකොට ඔබට ඇති වෙන ගැටලු ඔබ වෙනම ලියා ගන්න. මොකද අපිට ගැටලු සාකච්ඡා කරන්න වෙනම අවස්ථාවක් තියෙනවා. පින්වත්නි. ඉතින් මම ඔබෙන් අහනවා ඔබ තුල මොකක්ද නැති කරන්න ඕනේ? පින්වත්නි නිවන් දකින්න නම් නැති කරන්න ඕනේ ඔබ ඔය ඉන්නේ මේ බණ අහන කෙනයි නැති කරලා දාන්න ඕනේ. ඔය ඉන්න එක්කනා තමයි සසර ඉපදි මෙරි මෙරි යන්නේ. ඔය ඉන්න එක්කනයි නැති කරලා දාන්න ඕනේ. කවුද ඔය ඉන්නේ? ඔය කය හිත හිතයි ශරීරයයි කියන්නේ නාම රූප දෙන්න. රූපය කියනවා ශරීරයට, නාමය කියනවා හිතට. නාම රූප දෙන්න. ඕක දෙන ස්වභාවික දෙකක්. ස්වභාවයක්. මේ ලෝකේ හැමදේම ශක්තියින් සහ පදාර්ථයන් තියෙනවා. හිත නැති කරන්න බෑ. හිත කියන්නේ ශක්තිය. ඒ ශක්තිය මේ රූපයත් එක්ක එකට එකතු වෙලා ඉන්නේ. හැබැයි පින්වත් දැන් රහතන් වහන්සේ නමක් ගාවත් මොකද්ද තියෙන්නේ? නාම රූප දෙන්න තියෙනවනේ. බුදුරජාණන් වහන්සේ ගාවත් නාම රූප දෙන්න තියෙනවා. මම දේශනාව පටන් ගන්නකොට කිව්වා අද දේශනාව ගොඩාක් ගැඹුරු එකක් මම දේශනා කරන්නේ. ඒ නිසා මේ ගැටෙන්නේ නැතුව, ඇලෙන්නේ නැතුව මේ බුද්ධියටම බාරයි මේ දේ. පින්වත්නි, මේ බුදුරුන් ගාවත් මොකද නාමයක් සහ රූපයක් තියෙනවා. රහතන් වහන්සේලා ගාව සිතක් සහ ශරීරයක් තියෙනවා. හැබැයි පින්වත්නි සිත කියන්නේ ශක්තියක්. ශක්තියක් විදිහටයි පවතින්නේ. එතකොට මේ දෙන්න තුල මේ නාමයේ රූපයයි දෙන්න එකතු වෙනකොට ඒ දෙක තුල තව හටගත්ත කෙනෙක් ඉන්නවා. ඒ තමයි ඔය මම කියන කෙනා. ඔබ ගාව මම නැත්තම් ඔබට මම කියන වචනයක්වත් පාවිච්චි කරන්න බෑ. දැන් මේ ලෝකේ ඔබ ඉපදුනා කියන්නේ ඉපදුනාට පස්සේ මොකද කරේ? ඉපදුණු මොහොතේ පටන් ඔබ මම කියන එක පෝෂණය කරපු එක කරේ. මේ කය මගේ, මේ ඇස මගේ, මේ කෙස් මගේ, මේ දත් මගේ,
මම මේ ඉන්න තැන මගේ, මම වාඩි වෙන තැන මගේ, මේ ගෙදර මගේ, මේ ඉඩම මගේ, මේ අම්මා මගේ, මේ තාත්තා මගේ, ඔක්කොම මගේ මගේ කියලා මේ තන්නේ කරව ගොඩනගපු මමත්වයක් තියෙන්නේ. මේ හිතත් මගේ. මේ සිතුවිලිත් මගේ. මේ වචනත් මගේ. මගේ නොවන්න මොනවා. මේ මගේ කරගන්න ඔබට කිසිදු අයිතියක් නැහැ. මම කියන දේ මමත්වයේ නිර්මාණය වෙන්නේ කොතනද? දැන් නැති කරන්න ඕනේ මොකද්ද? මමත්වයේ නැති කරපු ගමන් ස්වභාවික කය සහ ස්වභාවික හිත. හිත කියන්නේ ශක්තියක්. මේ ලෝකේ අපි අර එනර්ජි and මැටර් වගේ මේ ශක්තියන් සහ පදාර්ථයන් දෙකක් විතරයි තියෙන්නේ මේ ලෝකේ. ඒක මේ ලෝකේ න්‍යායක්. මේ ලෝකේ හැමතැනම තියෙන ශක්තියන් සහ පදාර්ථ. එච්චරයි. එතකොට පින්වත්නි මේ දෙක එකතු වුණාට වැරද්දක් නැහැ. නමුත් මේකේ අයිතිකාරයෙක් ඉන්නවා. දැන් ඔබේ ගෙදරට අයිතිකාරයෙක් ඉන්නවා. ඔබේ දුරකථනයට අයිතිකාරයෙක් ඉන්නවා. කවුද ඔය අයිතිකාරයා නිර්මාණය කරේ? ඔය අයිතිකාරයා ඔබ හොඳට දැක්කම පින්නද? ඒ අයිතිකාරයා තමයි නැති කරගන්න ඕනේ. අන්න පින්වත්නි නැති කරන්නට ඕන කෙනා මොනියම් ආකාරයකින් හරි පෝසත් වෙනවා නම් ඒ සෑම තැනකම අකුසලයේ උපදිනවා. නැති කරන්න ඕනි එක්කෙනා මොනියම් ආකාරයකින් හරි පෝසත් වෙනවා නම් වැඩෙනවා නම් ඒ සෑම තැනකම පින්වත්නි අකුසලයේ තියෙනවා. මම මේකට පුංචි මේ දවස් දෙක තුනකට කලින් වුණු පුංචි සිද්ධියක් මම උදාහරණයක් ගන්නම්. මම හිතන්නේ එතුමා සම්බන්ධ වෙලා ඉන්නවද දන්නේ නැහැ මේ මොහොතේ. මම හිතන්නේ නෑ වගේ පේන්නේ. එතුමා මට පොඩි උපකාරයක් කරලා ඒ කියන්නේ මම ඒක ඒ විදිහටම කියන්න අපිත් එක්ක සම්බන්ධ වෙන්න කෙනෙක් තමයි මගේ account number ඉල්ලගෙන එතුමා මුදලක් දාලා මට මැසේජ් එකක් කියලා තිබ්බා ඔබතුමාගේ සිව්පස්සේ වෙනුවෙන් මේ දේ බාර ගන්නා ලෙස මම ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි කියලා මට එතුමා මැසේජ් එකක් කියලා තිබ්බා මම ඒක දැක්කා මම එතුමාට ඒක රිප්ලයි කරේ නැහැ මම ඒක ගණන් ගත්තේවත් නැහැ ඉතින් එතුමා හිතලා තියෙන දවස් දෙක තුනක් ගියාට පස්සේ එතුමා කාලයත් එක්ක ලොකු කාලයක් එක්ක සම්බන්ධ වෙලා ඉන්න කෙනෙක් අපිත් එක්ක මම එතුමා මට කතා කළා මේ මම මෙහෙම එකක් දැම්මා ආවත් දන්නෙත් නෑ මම මෙහෙම මැසේජ් එකක් තිබුවා ඔබතුමා රිප්ලයි එකක් මුකුත් ඒවල තිබ්බේ නෑ ඒක මම කතා කරේ කියලා මං කිව්වා ඔය ප්‍රශ්නේ මම මෙහෙම ප්‍රශ්නයක් අහලා තිබ්බා ඔබතුමාට උත්තරයක් එතුමා නිවැරදි උත්තරයක් දීලා තිබ්බා ඒ නිසා මම එතුමාට ඒක පැහැදිලි කරේ මං කිව්වා ඔබ දුන්නු දේ මම බාරගන්නෙත් නෑ බාර නොගන්නන්නෙත් නෑ මට ඕක වැඩකුත් නෑ කිව්වා. එතකොට දැන් මම එතුමාට ඒක නිකන් ඒකට කිසිදු වටිනාකමක් දුන්නේ නෑ. කිසිදු වටිනාකමක් දුන්නේ නෑ. ඇත්තද? මට වැඩක් කියන්නේ බොහොම අයිත් එක හිතවත් මිත්‍රයෙක් මම ඒ නිසා එයාට දහම දැනෙන්න දුන්නා මේක. මම සත පහකට ගණන් ගත්තේ නෑ. බොහොම කුසල් කියලාවත් කිව්වේ නෑ මම. මේ ආයතන හරි එහෙනම් කියලා කිව්වා මම. පස්සේ මම එතුමාට පැහැදිලි කළා. මම ඔබ කරපු ක්‍රියාවෙන් මම ඔබව සතුටු කරන්නේ නෑ කිව්වා. මොකද ඒ සතුට ලබන්නේ මමත්. එතන අකුසලයේ උපදිනවා. එහෙනම් කුසලයක් කරන එක කොච්චර දුෂ්කර ක්‍රියාවක්ද කියලා ඔබම තේරුම් ගන්න. ඔබ ඔය කරපු ක්‍රියාවෙන් මම සතුටු කරන්නේ නෑ. පින්වත්නි යමක් පුච්චවුවොත් ඔබ හිතනවා දේ නැති වෙනවා කියලා. යමක් පුච්චවුවොත් අලු හරි හට ගන්නවා. ඒ කියන්නේ එතනත් යමක් ඉතුරු වෙනවා. පින්වත්නි දන් දෙන්න ඕනේ දුන්නා. හැබැයි පුච්චවුවවත් උදාහරණයට ගන්න බෑ. ඇයි? පුච්චපෙගේ අලු ඉතුරුයි. දුම ඉතුරුයි. හැබැයි දන් දුන්නොත් එහෙම එකක්වත් ඉතුරු වෙන්න බෑ. මමත්වයේ අල්ප මාත්‍රයකින්වත් පෝෂණය වෙන්න බෑ.
කෑරලා කෙළපිඩක් අපි එළියට ගැහුවාම අපි ඒ ගන්න බලාපොරොත්තු වෙනවා. කෑරලා ගහ කෙළපිඩ ගන්න බලාපොරොත්තු වෙන්නේ අල්ප මාත්‍රයක්වත් බලාපොරොත්තු නැහැ. බලන්නවත් කැමති නැහැ. අන්න පින්වත්නි දෙන්න මමත්වයට අල්ප මාත්‍රයක්වත් එකතු නොවන ආකාරයට මේක මේ රහත් වෙනකම්ම දන් දෙන්න තියෙනවා. අතහරින්න තියෙනවා. අතහරින්න බැරිකමමයි මෙතන තියෙන්නේ. අතහරින්නේ මොනවද? මමත්වේ. මේ මමත්වය අතහර ගන්නට බැරුව දඟලන්නේ. ඇයි ඒ? ඉපදුණු දවසේ ඉඳන් සසර පහළ වුණු දවසේ ඉඳන් ඔබ මොනවද මගේ නොකරගත්තේ? ඔබ පණුවෙක් වෙලා අසූචි වලේ ඉන්නකොට ඔය වැටෙන අසූචි මගේ කරගන්න මොනතරම් දැඟලුවාද? දැන් ඒ ගතිය නැත්te ඔබේ හිතේ. ඒ ගතිය තියෙනවා. පණුවෙක් වෙලා මලමිනිය කාපු ඒ රස කර කාපු පණුවෙක් අසුචි මේ මලමිනිය කාපු පණුවා තමයි ඔබ. ඒ පණුව තමයි ඔය දැන් මිනිස්සෙක් කියලා ඉන්නේ. එතකොට මේ මලමිනිය කාපු ඒ ගතිය ඒ මමත්ව ගතිය නිරෝධ කරලා දාවේ. නෑ පින්නත්. නිරෝධ කරලා නෙවෙයි ආවේ. ඒ ගතිය තවත් තියෙනවා. ඔබට ඕන නම් මලමිනිය කන ඒ පණුව දැක්කෝ ආපහු යන්න පුළුවන්. අකුසලයන් කීපයක් කරන්න තියෙන්නේ ඒක දශමයකින් මරුණට පස්සේ ඊතනේ ගිහිල්ලා උපදින්න පුළුවන් කිසිම ගැටලුවක් නැතුව. ඇයි ඒ භවය බීජමය වශයෙන් තියෙනවා. හැබැයි සෝහන් ඵලයටපත් වුණු කෙනාගේ පින්වත්නි ඒ බීජ නිරෝධයටපත් වෙනවා. ඒක කොහොමද වෙන්නේ කියලා ධර්ම සාකච්ඡාවක් තුළ මම පැහැදිලි කරන්නම්. ඒවා ඔකට දැනගන්න ඕනේ. ඒවා මතක තියාගෙන ඒ අවස්ථාවේදී මේ ප්‍රශ්න නගන්න. මොකද මම මේ දේශනා කරගෙන යද්දි මම ඔයයි මතක තියාගෙන ඉන්නේ නැහැ. ඒවට පිළිතුරු දෙන්න. ඒක ඔබ සතු කාර්යයක් ඔබ ඒව නැවත මතක් කරලා ප්‍රශ්න නගලා ඒවා අහගන්න එක. ඉතින් කොහොමද එහෙම වෙන්නේ කියන දේ. ඉතින් ඒ වගේ පින්වත්නි මේ මමත්වයේ තමයි අකුසලයේ මූලය. මමත්වය පෝෂණය වෙනවද යම් ක්‍රියාවක එතන අකුසලයේ තියෙනවා. ඔබ සංඝයා වහන්සේලා 1000ක් ගෙන්නලා දානයක් දුන්නා. ඔබ මම මෙහෙම 1000කට දාණය දුන්නා කියලා ආඩම්බර වෙන තැන එතන තියෙන්නේ මාන්නයයි මමත්වයයි හොඳට තියෙනවා 1000ක් ගෙන්නලා අකුසලයක් තමයි කරගෙන තියෙන්නේ. මමත්වය පෝෂණය වෙනවනේ අකුසලේ. හැබැයි මමත්වේ නිරෝධ වෙන විදිහට ඔබට කරන්න පුළුවන් නම් පින්නත් එතන කුසලිය උපදිනවා. ඒ නිසා පින්නත් එදා බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරා මේ ලෝකේ මේ කුසලයේ කරන අය මේ කුසලයට යොමු කරා අපි. නමුත් පින්නත් මේ කුසලයේ කරන්නේ අල්ප ප්‍රමාණයක් පින්නත්. මේ දේ පින්නත් මට වෙලාවකට මේ ලෝකෙට කෑ ගහලා කියන්න හිතෙනවා. ඒ තරම් සංවේගයක් උපදිනවා. මේ කුසලය කරන්නේ නැහැ පින්නත්. තනිකර බොරුවක් කරන්නේ. තනිකර මිත්‍යා දෘෂ්ටි ක්‍රියාවක් කරන්නේ. හැබැයි ඒව නිවැරදි කරවන්නත් කවරෙක්වත් නැහැ. හරිද? මේ පෙන්වලා දෙන්න කවුරෙක්වත් නැහැ. ඒක මිනිස්සු ඒ දේවල් අහන්න කැමතිත් නැහැ. ඉතින් එතන ඒ තනිකර අකුසලයේ තියෙන එක තමයි ඒකට හේතුව. ඉතින් බින්නත්නි මේ කුසලයේ ගැන කතා කරනකොට මම අර අහපු ප්‍රශ්නෙත් එක්ක මම මේ කියාගෙන යන්නේ. මම මේක කලිනුත් මේ බුද්ධ ශාසනයක් ගැන කියලා තියෙනවා. මම ඔබෙන් ප්‍රශ්නයක් අහනවා. අද ගොඩාක් මේ අපේ භික්ෂුන් වහන්සේලා මේ බුද්ධ ශාසනය රැක ගන්නට ලොකු උත්සාහයක් දඟලනවා. පුළුවන් නම් මේ ප්‍රශ්නේ අහන්න. මොකද්ද බුද්ධ ශාසනය කියන්නේ කියලා? මම ඔබෙන් අහනවා මොකද්ද බුද්ධ ශාසනය කියන්නේ? බුද්ධ ඔබ පුළුවන් නම් හිතින් උත්තරයක් හදාගන්න. මොකද්ද මේ බුද්ධ ශාසනය කියන්නේ? අද කෑ ගහනවා ගොඩක් ලොකු අරගල කරන බුද්ධ ශාසනය රැක ගන්න. මොකද්ද බුද්ධ ශාසනය? වෙනත් බුදුරජාණන් වහන්සේ අපිට කියලා දීලා තියෙන්නේ සබ්බ පාපස්සකරණ කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපන ඒක තමයි බුද්ධානුශාසන. මේක තමයි බුද්ධ ශාසනය. එහෙම නැතුව විශාල චෛත්‍ය ඒතම් බුද්ධානුශාසනන් කිව්වේ නැහැ. විශාල බුදු පිළිම විශාල පන්සල් ඒතම් බුද්ධානුශාසනන් කිව්වේ නැහැ. විශාල බෝගස් ඒතම් බුද්ධානුශාසනන් කිව්වේ නැහැ. හරි. පින්නත බුදුරජාණන් වහන්සේට වැරදිලා නැහැ. හරිද? අපි හැමෝටම වැරදිලා තියෙන්නේ.
සබ්බපාපස පාප ක්‍රියාවන්ගෙන් මිදෙන්න. කුසලස්ස උපසම්පදා. කුසලය කියන්නේ මොකද්ද කියන්නවත් දන්නේ නැහැ. ඉතින් කොහෙද බුද්ධ ශාසනය? කුසලස්ස උපසම්පදා. සචිත්ත පරියෝදපන. පින්න සිත දමනය කරගන්න. වෙනත් මේ සමහර කරුණු මගේ හිතින් මතුවෙලා එද්දී ඇත්තන පොඩි දහම් සංවේගයක් උපදිනවා. ඒ දැඩි උමනාවක් ඇති වෙන මේක මේ විශාල පිරිසකට කියන්න පින්නත් මේ පණිවිඩය. නමුත් මට කියන්න හිතුණාට අහන්න ඉන්නේ අතලොස්සයි. ඒකද මට තේරෙන්නේ මගේ වැරද්දක්ද මේක අහන්න පහළ වෙන අයගේ වැරද්දක්ද කියලා. එහෙම නැත්නම් මම කියන විදිහේ වැරද්දක්ද ඒක මන් දන්නේ නැහැ. ඉතින් පින්වත්නි ඒ තමයි බුද්ධානුශාසන. මේක තමයි බුද්ධ ශාසනය. ඔබටත් පින්වත් මේ බුද්ධ ශාසනේ ආරක්ෂා කරන්න පුළුවන්. මොකද්ද කරන්න ඕනේ? සබ්බපාපස්ස කරන පාප ක්‍රියාවන්ගෙන් මිදෙන්න. කුසලස්ස උපසම්පදා. ඉතල කුසලයේ දැනගන්න. උපසම්පදා කරන්න කොහොමද කුසලයේ? මමත්වෙන් තොර ක්‍රියාවක් කරන්න. එතන තමයි කුසලස්ස උපසම්පදා. ඒක කුසලයක් වෙන්නේ. නැති කරන්න ඕනේ මමත්වේ. එයා පෝෂණය කරනවා කියන්නේ අකුසලයේ. එයා නැති කරනවා ඒක අඩු කරනවා කියලා කියන්නේ කුසලයේ. සිත දමනය කිරීම. මේක තමයි ඒතන බුද්ධ අනුශාසන. ඉතින් පින්වත්නි මේ ධර්ම මාර්ගයේ ඔබ යන්න මම මේ පාර කියන්නේ. ඔබේ ධර්ම මාර්ගය ශක්තිමත් කරන්න, දිශාව පෙන්වන්නට මේ දෙක කියන්නේ. පින්වත්නි ඔබ දිවි තියෙන තුරා පින්වත්නි මේ ධර්ම මාර්ගය තමා තුළ ඉඳලා මේ ධහම දකින මේ ක්‍රමය අතහරින්න එපා පින්වත්නි. හෙට මම සම්පූර්ණ අධර්මිකයෙක් වෙයි. අධර්ම මාර්ගයේ අනේක කෙනෙක් මම මිත්‍යා දෘෂ්ටිකයෙක් වෙයි. නමුත් පින්වත්නි ඔබට බුද්ධියක් තියෙනවා. ඔබ තුලින් ධර්මය අවබෝධ කරගන්න පුළුවන්. ඔබ තනිව යන්න පින්වත්නි. ඔබට තනිව යන්න පුළුවන්. ඒ විදිහට ධහම තේරුම් ගන්න. තවත් කෙනෙක් මැත්තේ යැපෙන්නේ නැතුව තමා තුලින් ධර්මය දකින්න. දැන් මම කියන්නේ නෑ මම කියන ඒවා හැමදාම අහයි. මම කියන්නේ ඔබෙන් දහම අහන්න. ඒ වගේම ඔබ අපිට ධහම දේශනා කරන්න. දැන් පින්වත්නි, මේ අවස්ථාව උදා කරලා තියෙනවා. මොකද්ද? අවබෝධය දේශනා කරන අපිට ඔබ දේශනා කරන්න පටන් ගන්නද? අන්න පින්වත්නි මම ඔබට කතා කරනවා වගේ මම ඔබටත් කතා කරලා දේශනාවන් කරන්න පටන් ගන්න. ඇත්තටම බොහොම ගැඹුරු බොහොම වටිනා දේශනාවන් මේක තුල දැන් ආරම්භෙන්න පටන් ගෙන තියෙනවා. ඒක ඇත්තටම සතුටු වෙන්න පුළුවන් කාරණයක්. පින්වත්නි මම ඔය අකුසලයේ කුසලයට එක්ක මම පැහැදිලි කරපු දහම හොඳට හිතට ගන්නට මමත්වෙන් තොර මමත්වේ විනාශ වෙලා යන මමත්වෙන් තොර ක්‍රියාවක් කරන්න පින්වත්නි. ඒක ඔබ තේරුම්ගෙන කරන්න. මට ඒක සමහර දහම හොඳට දන්න අයට එහෙම දෙයක් වුණොත් මට ඒකට සුද්ධ කරන්න පුළුවන්. නමුත් මම හැමෝගෙම ඒක කරන්න යන්නෙත් නෑ. ඉතින් පින්වත්නි ඒක හොඳට තේරුම්ගෙන මේ මාර්ගයේ යන්න පහසුයි මේ දේවල් හරියට තේරුම් ගත්තොත්. ඉතින් මෙහිම ගමන් කරනකොට ඔබ පින්වත් මේ ධර්ම මාර්ගය තුල ඔබේ පහළ වෙන සිතුවිලි කන්ද සමස්ත සිතුවිලි කන්ද මම ගොඩවල් තුනකට කඩනවා. ගොඩවල් තුනම එකක් අඩු කරලා ප්‍රධාන ගොඩවල් දෙකකට වෙන් කරනවා. කියන්නේ ඔබටත් පුළුවන් ඔබේ සිතුවිලි සියල්ලම මේ ගොඩවල් දෙකට දාන්න. ඇලෙන සිතුවිලි සහ ගැටෙන සිතුවිලි. එහෙම නැත්නම් අපි මෙහිම වෙන් කරමු. සුඛ වේදනාවන් තියෙනවා දුක් වේදනාවන් තියෙනවා. ඔච්චරයි තියෙන්නේ. ඔබේ සිතුවිලි ඔබේ මොන්න තරම් සිතුවිලි පහළ වුණා. එක්කෝ උතන තියෙන්නේ සුඛ වේදනාව එක්කෝ උතන තියෙන්නේ දුක් වේදනාව. ඒකෙන් තොරත්
තව පොඩි එන සිතුවිලි තියෙන නමුත් සම්භාවිතාවයක් විතර ගොඩාක් අඩුයි. ඒ කියන්නේ අපි කතා නොකර මේ ප්‍රධාන ගොඩවල් දෙක දිහා බලන්න. ඔක්කොම සිතුවිලි. ඔච්චරයි තියෙන්නේ. සුඛ වේදනා දුක් වේදනා. දැන් බලන්න. ඔක කමටහනක් බලන්න හිත දිහා. භාවනා කරනවා කියලා කියන්නේ පින්නත් මේ ඇස් දෙක පියාගෙන එහෙම කරන එකම නෙවෙයි. සිහියෙන් Taman දෙස බලා සිටීම. සිහියෙන් Taman දෙස අවදියෙන් බැලීම. වචන ටික අංග සම්පූර්ණයි. සිහියෙන් අවදියෙන් තමා දෙස බැලීම. ඔක තමයි භාවනාව. ඔක තමයි විදර්ශනා භාවනාව. සිහියෙන් අවදියෙන් තමා දෙස බැලීම. බලන්න. එහෙම බලනකොට ඔබට තේරෙනවා මේ සිතුවිල්ල මේක දුක් වේදනා මේක සැප වේදනා. මේක දුක් වේදනා මේක සැප වේදනා. කොහොම දැකගෙන යනකොට ඔබට පුළුවන් ওই සිතුවිලි දෙකොල්ලම අතහැරලා දාන්න. හැබැයි ඕක ඔබ හොඳට දකින්න සිද්ධ වෙනවා සුඛ වේදනා සහ දුක් වේදනා. සුඛ වේදනා සහ දුක් වේදනා හොඳට දකිනකොට මේ හැම වේදනාවක් විතරමයි මෙතන තියෙන්නේ. ඔබ බැලුවත් ඇසුවත් දැනුණත් සිතුවිල්ලක් පහළ වුණත් හැම මොහොතකම මොනියාම ආකාරයකින් හරි වේදනාවක් විතරමයි උතන තියෙන්නේ පිළිගන්න. මේ කියන වචනේ ඔබට තේරුණොත් ඒක දහමක් වුණොත් ඉතින් කැඩිලා තල්ලු වෙලා යනවා පිළිතුරු ඉස්සරහට. ඔබ හැමෝගෙම ගාව තමන් තුළ පින්න වේදනාවක් විතරමයි තියෙන්නේ. අපි මේ යන්නේ කොහෙද? වේදනාව හොය හොය යන්නේ. වේදනාව පිනවන්ට හොය හොය යන්නේ. එක්කෝ ඒ වේදනා සුඛ එක්කෝ ඒ වේදනා දුක. හැබැයි ওই දෙකම වේදනාවක්. වේදනාවක් සොයමින් මේ සසර යන මෝඩයෝ පිරිසක් අපි. වේදනාවක් හොය හොය සසරක් යන මෝඩයෝ පිරිසක් අපි හැමෝම. සියලු සත්වෝම. ඉතින් ඔබට පින්වත්නි මේ ජීවිතය තුළ ඔබ ඔය ආකාරයෙන් ඇස කන නාසය දිව ශරීරය මන සිතුවිලි තුලින් හොයන්න එපා සතුටක් හම්බ වෙන්නේ වේදනාවක් විතරමයි තියෙන්නේ. නමුත් පින්වත්නි ඔබ යම්කිසි සැනක යම් ධර්මතාවයක් දැක ගන්න පුළුවන් වුණොත් වේදනාව අතහරින්න ඔබට පුළුවන් නම් අන්න එතන පින්වත්නි ඔබට සුඛත් නැති දුකත් නැති වේදනාවක් නැති දෙයක් හටගන්න. ඇත්තට මෙතන මම කිව්වා ඒක වැරදි වචනයක් තියෙනවා. වචනයක් වැරදුනා. ඒ වචනේ මම කියලා ඒක වැරදි කියලා පෙන්වන්නේ පින්නත්. එතන සුඛක් නැති දුකක් නැති වේදනාවක් නැති දෙයක් ඉපදුනා කිව්වා. ඇත්තම ඉපදුනේ නැහැ පින්වත්. ඒක ස්වභාවයක්. ඇත්තට මේ දුකක් නැති වේදනාවක් නැති ස්වභාවයක් තියෙනවා. අපි මොකද කරන්නේ? ඒකෙන් මිදිලා අපි මේ වෙනම ලෝකයක් තනාගෙන ඉන්නේ. ඒ වෙනම ලෝකයක් තනාගෙන ඉන්න නිසා ඒකේ තමයි ඔය ඔක්කොම જાති තියෙන්නේ. නමුත් මේ විශ්වය තුල මේ සබහාදහම තුල එහෙම දේවල් වලින් තොර දෙයක් තියෙනවා. ඒක තමාගේ සිත තුල දෙයක් විතරක් නෙවෙයි ඒක සබහාදහමට අයිති ස්වභාවික දෙයක්. ඒකට කියනවා පින්වත්නි වචනයක්. ඒ ස්වභාවයට කියන වචනයක්. ශූන්‍ය ඵල සමාපත්තිය. ශූන්‍ය ඵල සමාපත්තිය. මේකට හැමෝටම පත් වෙන්න පුළුවන් මේක එච්චර අමාරු දෙයක් නෙවෙයි. මේක ඉන්න බැරි වෙයි. මේක දිගටම ඉන්න නම් ඒ ලොකු තත්වයකටපත් දහමෙපත් වෙන්නට ඕනි. නමුත් මේ තැන ස්පර්ශ කරන්න පුළුවන් හැමෝටම මේක එච්චර පහසු නෑ. ශූන්‍ය ඵල සමාපත්තිය ස්පර්ශ කරගන්න පුළුවන්.
ඒක ඉතින් දවස් 2ක් විතර මේ නේවාසිකව භාවනා කරන්න සිද්ධ වෙනවා. එහෙම වුණොත් ඒ කෙනාට මේ ශූන්‍ය ඵල සමාපatti ස්පර්ශ කරගන්න පුළුවන්. ඒදී පින්වත්නි හොඳට තේරුම් හිත තුල හටගත්ත සංස්කාර ධර්මයක් නෙවෙයි. විඥානයක් නෙවෙයි. ඒක ස්වභාවික දෙයක්. ඒක මේ දැනුත් තියෙනවා. ඒක ස්පර්ශ කරගන්න බෑ. මොකද මේ මම මගේ කියන ලෝකේ නිසා. මොකද අපි ඉන්නේ අකුසලයකනේ. මමත්වය මූලික කරගත්ත ලෝකෙකින් ඉන්නේ. ඒකයි ඉන්නේ අකුසලයේ කියන්නේ. ඒ නිසා ඒක ස්පර්ශ වෙන්නේ නැහැ. නමුත් පින්වත්නි ඔක දාලා මේ මමත්වය කියන මම මගේ කියන ලෝකය දාලා ඒ ශූන්‍ය ඵල සමාපත්තියට හරිම ලේසියෙන් යන්නට පුළුවන්. ඒ විතරක් නෙවෙයි මේ ශූන්‍ය ඵල සමාපත්තිය ගැන කතා කරනකොට අපි මේ ධර්ම මාර්ගයේ වර්ධින තවත් තැනක් ගැන ඔබට පොඩ්ඩක් පැහැදිලි කරන්න. පින්නත් මේ ධර්ම මාර්ගයේ ඔබ අපිම භාවනා කරන්න වාඩි වෙනවා. භාවනා කරන්න වාඩි වෙනකොටම ඔබ දැන් මම සමහර තැන්වල මමමත් කියලා තියෙන මේ අදිෂ්ඨානය ඇතුව වාඩි වෙන්න කියලා. ඒක මේ මුලදි දෙන පණිවිඩයක් විතරයි. ටිකක් එහාට එද්දී ඔක අයින් කරන්න සිද්ධ වෙනවා. මගේ හිත මම සමාධියට පත් කරගන්නවා කියලා වාඩි වෙනවා. එතකොට පින්නත් මේ වාඩි වෙන තැන ඔබ සමාධිය කියන එක හදාගෙන අරමුණු කරගෙන තමයි වාඩි වෙන්නේ. ඒතෙත් ඔබ තුල හදාගත්ත එක්තරා ලෝකයක්. ඒ ලෝකයකට හිර වෙනවා. අර ස්වභාවික නිකම් මේ විශ්ව ධර්මතාවයත් එක්ක එකතු වෙන්න බෑ. ඒ නිසා මම නිතර කියන දෙයක් තමයි මේ භාවනා කරන කෙනා සිතින් අපතෙක් බවට පත් වෙන්න. මම හිතන්නේ මේක මම කීපවතාවක් කියලා තියෙන දෙයක් අපිත් එක්ක නේ. මම කියන දේ තමයි අපත මූඩ් එකට එන්න කියන එක. හොඳක් කිව්වට වැඩකුත් නැහැ, බැන්නට වැඩකුත් නැහැ, ගැහුවට වැඩකුත් නැහැ. වටිනාකමක් දුන්නට වැඩකුත් නැහැ. ඔය අපතයාවක් ඉන්නවා. මේ අපත ස්වභාවය කියන්නේ දහම එක්තරා හොඳ සුවිශේෂී ස්වභාවයක්. ඔබට පුළුවන් නම් මේ අපත කියන ස්වභාවයට එන්න. අපි අපතය කියලා කියන්නේ ඒ ස්වභාවය තුල හොඳ දහම් ගුණයක් තියෙනවා. ඒ වචනවද වැරදි විදිහට පාවිච්චි වෙන්නේ. නමුත් ඔබටත් මේ පොඩ්ඩක් හිතලා ඒ අපත මූඩ් එක කියලා මම කියන්නේ වචනේ ඒකට එන්න පුළුවන් නම් ඔබට සීතල දැනෙන්නේ නැහැ, වේදනාව දැනෙන්නේ නැහැ, ප්‍රශ්න දැනෙන්නේ මේ ලෝකයේ මගේ නොවන විදිහට ජීවත් වෙන්න පුළුවන්. හැබැයි පින්වත්නි අසීහියෙන් නෙවෙයි සීහියෙන්. අසීහියෙන් වුණොත් තමයි මෙතන වැරද්ද තියෙන්නේ. සීහිය. එහෙම ඉන්න පුළුවන් නම් එතන ඔබට සබහා දහමත් එක්ක විශ්ව ධර්මතාවයන් එකට එකතු වෙන්න පුළුවන්. එහෙම නොවන සෑම තැනකම අපි මේ මගේ කියන ලෝකයක් තනා ගනිමින් මේ මගේ කියන ලෝකයක තමයි වාසය කරන්නේ. භාවනා කරලා අපි හිතනවා නම් මම ධහමේ මේ ධර්මතාවය අවබෝධ කරගන්නවා කියලා. එහෙම අවබෝධ කරගන්නත් පුළුවන්. හැබැයි ටික දුරක් ගියාට පස්සේ හිර වෙනවා. එයි තමා හදාගත්ත ලෝකයට හිර වෙනවා. තමා හදාගත්ත රාමුවට හිර වෙනවා. නමුත් අපතයා වගේ භාවනා කරන්න ගියොත් මම මේ ලෝකෙ කිසි දෙයක් දන්නේ නැති අමුමම මෝඩෙක් විදියට භාවනාවට වාඩි වෙන්නේ. මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරද්දී මේ ලෝකයේ මෙලව දෙයක් දන්නේ නැති අමුමම මෝඩෙක් විදියට මේ දේ ශ්‍රවණය කරන්න. එතකොට තමයි පින්නත් ඔබට අලුත් දහමක් දකින්න පුළුවන් වෙන්නේ. ඒ විතරක් නෙවෙයි අපි හැම වෙලේම මේ මමත්වයේ විසින් අපිව පාලනය කරනවා. හැබැයි පින්නත් නිහතමානී වෙන්න දැන් මමත්වයේ කරන්නේ අපි අපේ තුල මාන්නය හදන එකනේ. මමත්වයේ හැම වෙලේම කරන්නේ මාන්නය හදන එක. නිහතමානී වෙන්න මමත්වයට ප්‍රතිවිරුද්ධයි. නිහතමානී වෙන්න අපිට පුළුවන් නිහතමානී වෙනවා කියන්නේ අර මුකුත්ම දන්නේ නැති විදිහට පල්ලෙහාට ඉස්සරහම හරි
තමා තුළ තනා ගන්න ලෝක වලින් මිදිලා පල්ලෙහාට බහින එක. මෙහෙම බහිනකොට අන්න ඔබට මේ සබහා දහමත් එක්ක විශ්වයත් එක්ක විශ්ව ධර්මතාවයත් එක්ක එකතු වෙන්න පුළුවන්. ඔබ මොනතරම් විශ්වයත් එක්ක සමීපද? සබහා දහමත් එක්ක මොනතරම් සමීපද? සබහා දහම කියන්නේ ගස් කොළන්, මහ පොළොව, වාතය ඕවා නෙවෙයි. ඕවා නෙවෙයි. ඒවා අපිට පෙනෙන භෞතික දේවල්. ඒවා අපිට පෙනෙන භෞතික දේවල්. සබහා දහම කියලා කියන්නේ එක පැත්තකින් මම එක වචනයකින් කිව්වොත් සබහා දහම කියන්නේ හේතුඵල ධර්මයට. ඒක සබහා දහම තුල තියෙන ධර්මතාවය. හේතුඵල ධර්මය. ඔබටත් මටත් අපි හැමෝටම එකයි යෝ. ඒක බෞද්ධයාටද අබෞද්ධයාටද එහෙම කියලා නේ හේතුව මත තමයි ඵලය හටගන්නේ. ඵලය තුලින් නැවත හේතුවක් හටගන්නවා. ඒ හේතුව තුලින් නැවත ඵලයක් හටගන්නවා. ඕක සබහා දහම තුල පවතින ධර්මතාවය. ඉතින් පින්වත්නි මෙන්න මේ ඔය සබහා දහම තුල හේතුඵල ධර්මයනුත් තා සියුම් හොඳ පැත්තකට යන්න පුළුවන්. අද අපි මේ හේතුඵල ධර්මය ඉදිරියේ මමත්වයේ තියාගෙන හේතුඵල ධර්මයේ සමග ගැටෙමින් ජීවත් වෙන්නේ. නමුත් අර මමත්වය අතහැරෙනවා ඔබ සබහා දහම සමග එකතු වෙනකොට. කිසිම දෙයක් දන්නේ නැති. හරි සරල වෙනවා කියලා කියන්නේ. සිතුවිලි වලින් ආකල්ප වලින් හරි සරල වෙලා පල්ලෙහාට බහැලා. අපි අර සාමාන්‍යම මිනිස්සෙක් විදියට තවත් කියනවා අපතේ කියලා කිව්වේ අපතයා කියන වචනේ වැරදියට ගන්න එපා. ඒ කියන පණිවිඩයේ තේරුම් ගන්න. එහෙම ඉන්නකොට පින්නත් ඔබ දන්නේ ඔබ සබහා දහමත් එක්ක එකට එකතු වෙනවා. සබහා දහමත් සමග ඔබ ජීවත් වෙනවා. සබහා දහම ඔබ යා යුතු නිවැරදි දිශාව පෙන්වනවා. ඔබට ඕන දේ වෙලාවට ඔබේ අතට දෙනවා. ඔබට ඕන නැති දේ සබහා දහම විසින් ඔබේ අතින් ඈත් කරනවා. අපේ මමත්වයේ එහෙමද? සබහා දහමින් යම් හේතුවක් නිසා අපෙන් යමක් ඈත් කරනවා. අපි මොකද කරන්නේ? ඒක පස්සෙම දුවනවා. කවුද දුවන්නේ? මමත්වේ. ඉතින් ඇලි ඇලි ගැටි ගැටි වද විවි අපි ජීවත් වෙනවා. මෙන්න මේ නිසා මෙන්න මේ කිව්ව කරුණුත් එක්ක පණිවිඩත් එක්ක මම මේ දුන්නු පණිවිඩය හොඳට තේරුම් ගන්නට ඔබට උත්සාහ කරන්න සබහා දහම සමග විශ්වයේ සමග ගනුදෙනු කරන කෙනෙක් බවට පත් වෙන්න.